සම්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතා අසතාචන සෝචති සවේ විභූති උච්චති श्रद्धा संपन्न सत्पुरुष पिंडतुनि सप्पसु नाम रूपस्मि सियलुम नाम रूप धर्मයක් කෙරෙහි යස්ස නත්ති මම ඊත යම් කිසි කෙනෙක් කෙරෙහි මම මාගේ කියන මේ ස්වභාවයෙන් ආත්ම වශයෙන් අල්ලා ගැනීමක් නැද්ද අසතාච නොසෝචති දැන් මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය නිසා ඒ විපරිණාම ස්වභාවය නිසා හැඬීමක් වැළපීමක් දුක් වීමක් ශෝක කිරීමක් නැද්ද සවේ වික්ඛූති උච්චති ආනි යාට තමයි බමුණ වික්ෂය කියලා කියන්නේ එන් තේරුම මතකද සියලු නාම රූපයන් මමයේ මාගේ කියලා ගැනීමක් නැහැ නාම රූපයන්ගේ අනිත්‍යතාවය මත හැඬීම වැළපීම දුක් වීම ශෝක කිරීමක් නැහැ අන්‍යයට වික්ෂය කියලා අපි මේ ගාථාවේ තිබෙන කරුණ පිළිබඳව ටිකක් වෙනතනි දීර්ඝ විස්තරයක් නෙවෙයි විලාවේ හැටියට අපි යම්කිසි කරුණු ටිකක් විමසා බලමු නිතරම පින්නතොල්ලා බණහන්නේ නාම රූප කියන මෙන්න මේ කොටස් දෙක පිළිබඳ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව ලෝකෝත්තර ශ්‍රේ සද්ධර්මය හඳුන්වන කෙටි නාමයක් ධර්ම විනය බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ධර්ම විනය කියලා මේ තථාගත ධර්මය හඳුන්වලා තියෙනවා. විනය කියන්නේ ත්‍රිපිටකය ආරම්භ බලන්න. ත්‍රිපිටකයේ කොටස් තුන මොනවද? සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය. විනය පිටකය කියන්නේ කුමකටද? ඒක තමයි සීල කොටස තියෙන භික්ෂුන් වහන්සේගේ සීලය. කය වචන දෙක මුල් කරගෙන තමයි විනය පිටකයේ තියෙන්නේ. නීති පනවලා තියෙන්නේ. හිත මුල් කරගෙන විනය නීතියක් පනවන්න බෑ. මුළු විනය පිටකයේම තිබෙන්නේ කාය සංවරය වාක් සංවරය නිමිති කරගෙන පැනවූ විනය ශික්ෂාපද මාලාව. ඊළඟට ධර්මය. ආන්නේ ධර්ම කියලා කොටසට තමයි අනිත් සියලුම දේවල් අයිති වෙන්නේ. අභිධර්මය ගැන බලන්න. අභිධර්මය කියන්නේ කොහොමද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. චිත්ත, චෛතසික, රූප ඔය කොටස් තුනට තමයි පංචස්කන්ධය කියන්නේ. සප්පසු නාම රූපස්මි සියලු
සියලුම නාම රූපයන් කියන්නේ චිත්ත චෛතසික රූප. හරිද? හරි කියන්නේ ආමෝදද? අතන පහක් තියෙන මෙතන තුනයි තියෙන්නේ. को रूपस्कंदे वेदनास्कंदे संज्ञास्कंदे संगारस्कंदे विज्ञानस्कंदे इतना भारतीय ना रूपस्कंदे वेदनास्कंदे संज्ञास्कंदे संगारस्कंदे विज्ञानस्कंदे एक उनाट निक කෙටි කරලා ගත්තාම පිළු කරලා ගත්තාම අපට හම්බ වෙන්නේ චිත්ත චෛතසික රූප. ඔය තුන තමයි හම්බ වෙන්නේ. එහෙනම් එතන තියෙන්නේ සියබ්බසෝ නාම රූපස්මින් කිව්වොත් මේ සම්පූර්ණ අභිධර්මය. තථාගත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සත්තුලෝක සංඛාර ලෝක අවකාශ ලෝකය කියලා මහා ත්‍රිවිධ ලෝකය පිළිබඳ දැනීමක් තිබෙන නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදු කියනවා. කොහෙද මේ තුන් ලෝකයම දකින්න ලැබෙන්නේ? සත්ත්ව ලෝකයයි සංස්කාර ලෝකයයි අවකාශ ලෝකයයි එකතැන දකින්න ලැබෙන්නේ කොහෙද? පංචස්කන්ධ. මේ ඔබ ගාව මේ සෑම දෙනාගාම තියෙනවා සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය. උර බාහිර මේ සත්ත්ව ශරීරයෙන් බාහිරව ඒ තුනම දකින්න නෑ. සංඛාර අවකාශ ලෝකය ඇතරේ දකින්න ලැබෙන්නේ. මේ තුන එකට තැන දකින්න ලැබෙන්නේ මේ සත්වයා තුලින්. තථාගත බුදුරජාණන් වහන්සේ 45 වර්ෂයක් මුළුල්ලේ මහා විවරණයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දේශනා කළා. කුමක් ගැනද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ? පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය කම්මේ පිළිබඳව පමණයි. බලන්න කොයිතරම් ආශ්චර්යයි. විවිධාකාර සූත්‍ර දේශනාවලින් විවිධ නායකමෙන් බෙදලා ලෝකයට තම තමාගේ දැනුම මට්ටමට අනුව ආબોධ කරගනිත්වා. රූපස්කන්ධය මුල් කරගෙන ඒ තුලින් කාට හරි බණ ධර්මය ආબોධ කරගන්න පුළුවන් නම් ඒ පැත්තෙන් දේශනා කළා. වේදනාස්කන්ධය මුල් කරගෙන ධර්මය ආબોධ කරගන්න පුළුවන් නම් ඒ බෙදලා වෙන් කරලා විවරණය කරලා ප්‍රකට කරමින් දාන දේශනා කළා. සිත පැත්තෙන් පින්නතේ ධර්ම ආબોධ කරගන්න පුළුවන් නම් ඒ විදිහට දේශනා කළා. ඒ වාගේ ධාතු ස්කන්ධ ආයතන ආදී උත්තාස වලින් දීලා ධර්මාභෝධය ලබන්න පුළුවන් නම් ඒ පැත්තෙන් බුදුහාමුදුරුවෝ දාන දේශනා. මහා ණය ක්‍රමය. මේ විශ්වය තුළ කිසිම මනුෂ්‍යයෙක් හෝ සාතුවරයෙක් නැහැ. දෙවියෙක් බ්‍රහ්මයෙක් හෝ ඊශ්වරයෙක් මාරයෙක් නැහැ. මේ තරම් කොතනින් පටන් ගත්තත් බුදුරජාණන් වහන්සේ නිවෙනින් කෙලවර කරනවා. සීලය, සමාධිය, ප්‍රඥාවේ ධර්මයේ තුල තියෙනවා. එතකොට අපේ මේ නිවන් මඟ නිර්වාණ විදර්ශනා භාවනාව මේ විදර්ශනා භාවනාවේ පදනම කොතනද? විදර්ශනා භාවනාවේ පදනම පංච උපාදානස්කන්ධය. මේ වඩන්නේ තමන් රූප වේදනා සංඥා සංකාර විඥානයේ කියන මේ පංච උපාදානස්කන්ධේ
අනිත්‍ය වශයෙන් වටහා නොගෙන නිවන් ලබන්න පුළුවන්ද? දුක අනාත්ම වශයෙන් තේරුම් නොගෙන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ආબોධ කරගන්න නැතුව නිවන් ලබන්න පුළුවන්ද? බෑ. සත්‍යයක් පුද්ගලයෙක් ආත්මයක් නෑ. මේකේ පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්නේ කියලා ආબોධය නැතුව නිවන් ලබන්න පුළුවන්. බුදුදහමේ පුරා බුදුරජාණන් වහන්සේ 45 වර්ෂයක් මේ විවරණය කළා. විදර්ශනාවේ පදනම වශයෙන් මේ තුල පිහිටලා අපේ චතුස්සත් ධර්මය ආબોධ කරගන්න. මෙන්න මේ කරුණ ටික හොඳට මතක තියාගන්න. අපිට එහෙමනම් මේ ධර්මය තුළින් ඊටාම හොඳින් නිවැරදිව ආબોධ කොට ගත යුතු ධර්මයක් තියෙනවා නම් කුමක්ද අපි ආબોධ කරගන්නේ? චිත්ත චෛතසික රූප ඔය ටික වටහා ගන්න. හැබැයි පොත්වලින් නෙවෙයි, ලියාගෙන නෙවෙයි, පාඩම් කරලා නෙවෙයි, තරක විතරක කරලා නෙවෙයි. කොහොමද බලන්න ඕනේ? තමාගේ රූප බලන්න. මේ ශරීරය පිටලා තියෙන රූප ටික දිහා බලන්න. පොත්වලින් බලන්න ගියොත් අපට හම්බ වෙන්නේ මොනවද? මහා භූත රූප හම්බ වෙනවා, ප්‍රසාද රූප හම්බ වෙනවා, ගෝචර රූප, භාව රූප, අදේ රූප, විඤ්ඤාති පරිච්ඡේද, ආහාර, ජීවිත ආදී ස්කන්ධය මුල් කරගෙන ඒ තුලින් කාට හරි බණ ධර්මය ආબોධ කරගන්න පුළුවන් නම් ඒ පැත්තෙන් දේශනා කළා. වේදනා ස්කන්ධය මුල් කරගෙන ධර්මය ආબોධ කරගන්න පුළුවන් නම් ඒ බෙදලා වෙන් කරලා විවරණය කරලා ප්‍රකට කරමින් දාන දේශනා කළා. සිත පැත්තෙන් පින්නතේ ධර්ම ආબોධ කරගන්න පුළුවන් නම් ඒ විදිහට දේශනා කළා. ඒ වාගේ ධාතු ස්කන්ධ ආයතන ආදී කුට්ටාස වලින් දීලා ධර්මාභෝධය ලබන්න පුළුවන් නම් ඒ පැත්තෙන් බුදුහාමුදුරුවෝ දාන දේශනා. මහා ණය ක්‍රමය. මේ විශ්වය තුළ කිසිම මනුෂ්‍යකෝ සාතුවරයෙක් නැහැ. දෙවියෙක්, බ්‍රහ්මයෙක්, ඊශ්වරයෙක්, මාරයෙක් නැහැ. මේ තරම් කොතනින් පටන් ගත්තත් බුදුරජාණන් වහන්සේ නිවෙනින් කෙලවර කරනවා. සීලය, සමාධිය, ප්‍රඥාවේ ධර්මයේ තුල තියෙනවා. මේ විදර්ශනා භාවනාවේ පදනම කොතනද? පංච උපාදානස්කන්ධය. මේ වඩන්නේ තමන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය කියන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් වටහා නොගෙන දුක අනාත්ම වශයෙන් තේරුම් නොගෙන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ආબોධ කරගන්න නැතුව නිවන් ලබන්න පුළුවන්ද? බෑ. සත්‍යයක් පුද්ගලයෙක් ආත්මයක් නෑ. මේකේ පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්නේ කියලා ආબોධය නැතුව නිවන් ලබන්න පුළුවන්. බෑ. එහෙමනම් බුදුදහමේ පුරා බුදුරජාණන් වහන්සේ 45 වර්ෂයක් මේ විවරණය කළා. විදර්ශනාවේ පදනම වශයෙන් මේ තුල පිහිටලා අපේ චතුස්සත් ධර්මය ආબોධ කරගන්න. මෙන්න මේ කරුණ ටික හොඳට
මතක තියාගන්න. අපිට එහෙමනම් මේ ධර්මය තුළින් ඊටාම හොඳින් නිවැරදිව ආબોධ කොට ගත යුතු ධර්මයක් තියෙනවා නම් කුමක්ද අපි ආબોධ කරගත්තේ? චිත්ත චෛතසික රූප ඔය ටික වටහා ගන්න. හැබැයි පොත්වලින් නෙවෙයි, ලියාගෙන නෙවෙයි, පාඩම් කරලා නෙවෙයි, තරක විතරක කරලා නෙවෙයි. කොහොමද බලන්න ඕනේ? තමාගේ රූප බලන්න. මේ ශරීරය පිටලා තියෙන රූප ටික දිහා බලන්න. පොත්වලින් බලන්න ගියොත් අපට හම්බ වෙන්නේ මොනවද? මහා භූත රූප හම්බ වෙනවා, ප්‍රසාද රූප හම්බ වෙනවා, ගෝචර රූප, භාව රූප, අදේ රූප, විඤ්ඤාති පරිච්ඡේද, ආහාර, ජීවිත ආදී ඒ රූප වලට අනුගත ඒ කාර්යයන් සතු රාශියක් මේ ශරීරය තුළ සිද්ධ වෙනවා. නමුත් භාවනා යෝගියෙක් වශයෙන් තමන්ගේ මේ පංච උපාදානස්කන්ධයෙන් මේ රූපස්කන්ධය තුළ පඨවි ධාතුව, මේ ආපෝ ධාතුව, මේ වායෝ ධාතුව, මේ තේජෝ ධාතුව ආදී භාවනා වඩන මොහොතක් ගානේ පරියන්කේ බැඳගෙන ඉන්න අවස්ථාවේ Tamante පැහැදිලිව ප්‍රත්‍යක්ෂව පේනවා. ගල් ගෙඩියක් වගේ තද වෙලා හිර වෙලා තියෙන පඨවි ධාතුව Taman දකින්නවනේ. තමන්ගේ මේ ශරීරයෙන් ගලාගෙන යන ආපෝ ධාතුව තමන්ගේ මානසිකාරයට නැගෙනවනම් මේ ආස්වාස ප්‍රස්වාස කරන හුස්ම රැල්ලේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුව දකින්නවනම් ඔය මමේ කියන මගේ කියන මේ ආත්මීය සංඥාව සිතෙන් දුර වෙලා යනවා. ගියක් හදන්නට බලාපොරොත්තු වෙන කෙනා සැලැස්මක් ඇදලා ඉවර වෙලා ඉදි කරන්න අවශ්‍ය කරන ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ලම ගිනල්ලා තැන් තැන් වල ගොඩ ගන්නවා. වැලි ගොඩක්, කළුගල් ගොඩක්, ගඩොල් ගොඩක්, ලී දඬු, ඒ වාගේ දොරවල් ලුහුව, ඒ වාගේ වාහනට යොදන දේවල් මේ සෑම දෙයක්ම තැන් තැන් වල ගොඩ ගාලා නිර්මාණ ශිල්පියානි කියන ඔය නිවස ගොඩ නගන්න. මෙයා ඒවා පාවිච්චි කරලා නිවසක් හදන. දැන් අර ගුරුස බෙත්තිය කපලාරු කරලා සුදු බසායම් දාලා වර්ණවත් කරලා වහලේ ලස්සනට ඒ වාගේ දොර ජනෙල් සියල්ල නිර්මාණය කළා, පින්තාරු කළා, බාර දෙනවා. මෙන්න ඔබේ නිවස හැදුවා. ඊට පස්සේ නිවෙස් හිමි අය තව තව අලංකාර කරනවා. Taman කැමති චිත්‍ර වර්ග, Taman කැමති වර්ණයෙන්, ඒ වාගේ Taman කැමති ගෘහ භාණ්ඩ, මල් පෝච්චි ආදී තියලා තා දෙකුම් කළු නිවසක් ඉදි කරනවා. අනිත්‍යයට වඩා හොඳ නිවස. ඇස්වා කටවා වැඩේ කියලා මුට්ටියකුත් ගෙනල්ලා එල්ලන. මේ තමයි මගේ නිවස. මේ මගේ නිවස. උදේටත් ලස්සන බලනවා, හවසටත් ලස්සන බලනවා, අනිත් එක්කෙනා ගැනත් කියලා ලස්සන ගැන කතා කරනවා. මොනවද මේ නිවසේ දැන් තියෙන්නේ? ගොඩනැගිලි ද්‍රව්‍ය ටික එකතු කරගෙන තමයි හැදුවේ.
ඕවාගේ මේ රූප 28න් හැදිච්ච අපේ මේ ශරීරය තමයි තියෙන්නේ. ඕකත් ආයෙ වෙන් කරොත් එහෙම අර ගේ හදන්න ගෙනාව උපකරණ වගේ තමයි. ඒ රූපය තමයි අපි බොහෝ කොට පින්නතෙනි රූපස්කන්ධයේ සිට ඇලී පවතිනවා කියන්නේ. ඇස් දෙක පිළිබඳව, කන් දෙක පිළිබඳව, කෙස් ටික පිළිබඳව, තමන්ගේ ඇඟපසක පිළිබඳව, තමන්ගේ කටහඬ පිළිබඳව, ගමන පිළිබඳව, විලාසය පිළිබඳව උවැන්නේ කියන්නේ. කෝවේ මමයි කියන මේ ස්වභාවය ගලව ගන්න පුළුවන්. තව තවත් පින්නතිනි බැදෙනවා. නිරන්තරයෙන්ම මේ රූපය අපි අල්ලාගෙන තවයි සිටින්නේ. විදර්ශනා යෝගියා භාවනා වඩනකොට මේ ශරීරේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු පේන්න පටන් ගත්තා. අර අල්ලා ගැනීම බිඳෙනවා. මේ මගේ 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 මම කියන ස්වභාවය බිඳෙනවා. මෙතන මම කියලා ගන්න දෙයක් නෑ. පඨවි ධාතු. පියවර උසවනවා, තල්ලු කරනවා, පහත් කරනවා, තබනවා, එතනම බිඳිලා යනවා නාම රූපය. වාඩි වෙනකොට බිඳිලා යනවා, නැගිටිනකොට බිඳී යනවා, අත උස්සනකොට පහත් කරනකොට නාම රූප ධර්මයන් බිඳිනවා. අර පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු බිඳිය. ගමන හොඳයි කියනවා, කතාව හොඳයි කියනවා, නැකීම හොඳයි කියනවා. යෝගියාට පේනවා මෙතන මේ තියෙන්නේ චිත්ත කිරිය වායෝ ධාතු. මේ නූල් ටික අල්ලගෙන ඉන්න විඥානය චිත්ත කිරිය මේ වායෝ ධාතුවෙන් එහාට අදිනවා මෙහාට අදිනවා. කකුල හොල්ලනවා, අත හොල්ලනවා, බෙල්ල හොල්ලනවා, ඇස් පිල්ලම් ගන්නවා. බොරුද? හොඳට භාවනා වඩන්න. මේ මම කියන කෙනා පේනවා. එයාමයි කලකිරෙන්නේ. ආයේ වෙන කිසි කෙනෙක් නෙවෙයි. තමාමයි තමා අල්ලගත්තේ මේ ජීවිතය ගැන, මේ රූපස්කන්ධය පිළිබඳ කලකිරෙන්නේ. කොච්චර සාතු කළත් වැඩක් නැහැ. කොපමණ කන්න බොන්න දුන්නත් වැඩක් නැහැ. කොපමණ ලස්සන ඇඳුම් බැලඳුම් ඇඳුවත් වැඩක් නැහැ. ජරතා, දිරා යනවා, අනිත්‍යතා විනාශ වෙනවා. ලක්ෂණ රූපයට අනුව පින්නතුනි මේක පෙරලි පෙරලි විනාශ වෙවි යනවා. මේ පින්නතුල්ලාට ජීවිත කාලේ යන්තක් වදකෙක් වගේ දුක් දුන්නනම් කරදර කළා නම් ඒ සෑම දුකක්ම දුන්නේ මේ රූපස්කන්ධය. ඉතින් මෙන්න මේ රූප 28 භාවනා යෝගියාට භාවනාවෙන් පේනවා ප්‍රසාද රූප පහක් තියෙනවනේ. මොනවද? චක්ඛු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය. ඔන්න මේ ශරීර කූඩුවේ පිහිටලා තියෙන ප්‍රසාද රූප තියෙන්නේ ශරීරේ, ගෝචර රූප තියෙන්නේ බාහිර. එහෙනම් ඇයි මේ රූප 28ට දැම්මේ? පින්නතනේ මේවා ඇහැට ඇස කන නාසය දිව ශරීරයේ මේවාට ගෝචර වෙනකොට එතනින් අලුත් රූප කලාප හැදෙනවා. මොනවද? රූප කලාප නෙවෙයි, නාම රූපයන්ම හැදෙනවා. ඇසට ගෝචර වර්ණ රූපය
සිතේ පහළ වෙච්ච ගමන්ම පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන සංසාරෙම සංසාරයක් හදන්න තරම් අවශ්‍ය සියලු තත්ත්වයන් එතනින් බිහි වෙනවා. එම නිසා මෙන්න මේ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා රූපස්කන්ධය, ඒ වගේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය, මේ පංච උපාදානස්කන්ධයයි මුළු බුදුදහමේ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් දෙවෙනි කාරණය අපි අරන් බලමු. දෙවෙනි කාරණය වේදනාස්කන්ධය. මේ අපි නිතරම මා පමණන්නේ දේශකයන් වහන්සේලා නිතර දේශනා කරන මාතෘකාව. අපිට මේ සංසාරෙන් ගැලවෙන්න නොදෙන්නේ මේ වේදනාවයි. වේදනාවේ දෙපැත්තක් තිබෙනවා, රස පැත්තයි නීරස පැත්තයි. ඒ රස පැත්තේ සත්වයා බැඳෙනවා. නීරස පැත්තේ සත්වයා ගැටෙනවා. ඉතින් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ආස්වාදයට තමයි කැමති නම් ප්‍රිය නම් ඒ ආස්වාදය අල්ලගන්න. භාවනා වඩන යෝගියාට පේනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනාවේ අවස්ථා තුනක්. සාමිස නිරාමිස වේදනාවේ කියලා තව වේදනාවක් පින්නතුනි භාවනා යෝගියාට දියුණු වෙගෙන යනකොට දැනෙනවා. ඒ වගේම වේදනාවේදී එයාට ඉහළට වැඩුණු සමාධි තත්ත්වයට වැඩුණු වේදනාවක් පිළිබඳ එයාට දැනෙනවා. ওই විදියට භාවනා වඩන යෝගියාට විටින් විට පැමිණෙන මේ වේදනාව පිළිබඳව යම්කිසි ආකාරයක ඒ වේදනාව හටගන්නේ කෙසේද? ඒ වේදනාව හට ගැනීමට හේතු ප්‍රත්‍ය ආදී මොනවද? කෙලින් යෝ විදියට බලාගෙන යන අවස්ථාවේදී හේතු ගොඩක් පමණයි දකින්නේ. අල්ලා ගන්නට කියලා, මගේ කියලා ගන්නට කියලා, මමේ කියලා ගන්නට කිසිම දෙයක් භාවනා යෝගියාට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර රූපස්කන්ධය වගේම රූපස්කන්ධය පෙන පිටක් නම් වේදනාස්කන්ධය දිය බුබුලක් වගේ. පෙන පිට කියන එකත් අසාරයි. පෙන පිට කියන එකත් පෙන බිඳු රාශියක් එකතු වෙලා හට අරගෙන නිරන්තරයෙන්ම කුපුරා යන පෙන බෝල රසක් එතන තියෙනවා. ඒ වගේ තමයි මේ ප්‍රත්‍ය වලින් හටගත් රූපස්කන්ධය ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ විනාශයෙන්ම විනාශ වී නව අලුතුන් රූප කලාප බිහි වී පවතින. චක්සුරාදී මේ ප්‍රසාද වස්තුන්ගේ හැපීම නිසා බාහිර ආරම්මණයන්ගේ හැපීම නිසා වේදනාව හට ගන්නවා. ඒ වේදනාව අනිත්‍යයි. එතනම අනිත්‍ය වෙලා අර දිය බුබුල වගේ හටගත්තා. දැන් අද උදේ ඉඳලා මේ මොහොත දක්වාම පින්නතොල්ල යම් වේදනාවක් බින්දද ඒ වේදනාව දැන් තිබෙනවද? එතරම්
ඇති වුණා නැති වුණා. ඒ මොහොතේදීම ඒ ෂණයේදී මේ පින්නතුනේ වේදනාව අනිත්‍යයි. දිය බුබුලක් වගේ. ඒ උඩත් ඒකෙන් ඉතුරු වුණ දේවල් ඒවැන් මානසිකාරයේ තැන්පත් වුණ දේවල් අල්ලගන්නවා. ඊටාම මිහිරි ආහාරයක් අනුභවය කළා. අනුභවය කළ ගමන්ම රස විඳලා අවසానයි. ඒ රසය පින්නතුල්ලාට වේදනාවක් වශයෙන් දැනුණා. හැබැයි අවසానයි. වතුර ටිකක් පානය කළා ඒ වින්දනය ඉවරයි. ඒ වින්දනය උපාදාන වශයෙන් මානසිකාරයට ගිය යම්කිසි කොටසක් තියෙනවා. ඒ රසය බලවන්න ආයෙත් කැමැත්තක් ඇති දමදිව යන්නලා ගිය ආයෙත් ආසාවක් ඇති වෙනවා. ආයෙත් දමදිව වන්දනා රූපයක් තමන්ගේ මානසිකාරයේ රැඳුණා නම් ඒ රූපය දකින්න නැවත ආසාවක් තියෙනවා. රසයක්, ශබ්දයක්, ගන්ධයක් ලැබුණා නම් ඒ රසය, ගන්ධය ලබන්න ආසාවක් තියෙනවා. අර වින්දනයේ ඉතුරු කරගත්ත විඥානය සමග බැඳී පවතින මනෝ ස්වභාවයක් ඉතිරි වුණා. භාවනාවේදී මිතුරු කරගන්න පුළුවන්. දිත්තේ දිත්තවත්තම් භවෙස්සති මුතේ මුතවත්තම් භවෙස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවෙස්සති. ඉතුරු කරගන්න බෑ. ඉතිරු කරගත්තොත් ඒක උපාදානය. භාවනාවේ ඉදිරියට යන්නේ නේ. දිය බුබුලක් වගේ මිදී යනවා කියලා කරලා දාන්න ඕන හිතේ. දැක්කා එච්චරයි. ඉන්හිහාට කවුද මොනවද දැක්කේ? කොහොමද රූපේ, කොහොමද ශබ්දේ, කොහොමද රසය? විමසන්න ගියොත් එතන භාවනාවක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ වේදනා ස්කන්ධය පිළිබඳව දේශනා කළ දේශනාව පැහැදිලිව දකින්න මේ පින්නතුල්ලා නිවසට ගියාට පස්සේ සතිපට්ඨාන කොට අරගෙන සතිපට්ඨානේ වේදනානුපස්සනාව පිළිබඳව ඒ පබ්බේ පිළිබඳ බලන්න. නචකින්චි ලෝකේ උපාදීයති කිසිවක් නැහැ මේ වේදනාව නැති ලෝකේ උපාදාන කරන සියල්ල හේතු ප්‍රත්‍යයන් නිසාමයි හටගන්නේ. ශබ්දයක් ඇසෙන්න නම් යමක් එකට ගැටෙන්න ඕන. ගැටෙන ශබ්දය අපට කනින් ඇහෙන්න නම් අපේ කන තුල පින්නතුනි සෝත ප්‍රසාදයේ හොඳට තියෙන්න ඕන. සෝත ප්‍රසාදයට ඒ ශබ්දේ ළඟා වෙන්න ඕන. මානසිකාරයේ දෙන්න ඕන. ඔය කර්ම ක්‍රියාවලිය සිද්ධ වුණාම ලැබෙන දෙයක් වේදනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඥා ස්කන්ධය. හැම දෙයක් පිළිබඳවම හැඳින ගැනීමක් සිද්ධ කරනවා නම් ඒ හැඳින ගැනීමේ සිද්ධ කරන ස්වභාවයට තමයි සංඥා ස්කන්ධය කියන්නේ. අපි පින්නතනේ හැඳිනගෙන සීල් එකක් තියාගන්න. හැම දෙයක් පිළිබඳව. මේ ඉදිරියේ තියෙන කැමරාව උන්න අපි කැමරාව කියන සීල් එක තබා ගත්තා. සංඥාව තියෙනවා. දන්නේද කකුඩා දරුවෙක් ඇහුවොත් එහෙම පුතේ මේක කැමරාව, මේක උරුලෝසුව, මේක පිඟාන, මේක කෝපය උන්ති කාලේ කියලා දුන්නා. ඔය සංඥා ගොඩනේ තියාගෙන තියෙන්නේ. දැන් පිටු පෙරලලා බැලුවොත්
පින්නතුල්ලා මේ පිටුවාගෙන තියෙන මේ ශරීරය පිළිබඳව නාම රූප ධර්මයන් පිළිබඳව ඒ වාගේ තමන්ගේ නිවස පිළිබඳව බාහිර ලෝකයේ පිළිබඳව ආයතනයේ පිළිබඳව විශ්වය පිළිබඳව තමන්ගේ අධ්‍යාපනයේ ශබ්ද ශාස්ත්‍ර ආදී පිළිබඳව පිහිටුවාගෙන තියෙන විශාලම ස්කන්ධය මොකක්ද? සංඥා ස්කන්ධය. ඒ සංඥා ස්කන්ධය විතර පුළුවන්. ඒ තරමට විඤ්ඤාණ ස්කන්ධයත් පුළුල් වෙනවා. තනිව එකකට කරන්න බෑ. ඒ තරමට මේ දැනුමට අනුව විඤ්ඤාණ ස්කන්ධය. ඒකද කියන්නේ මොකක් හරි දැක්කම වචනයක් හරි මොනවා හරි දෙයක් මට අමතකයිනේ කියන්නේ. එතකොට මැකිලා. මේකෙන් මේවා තියෙන මේකේගෙන යන්නේවා දැන් විදර්ශනා භාවනා වඩන යෝගියාට ඔය භාවනාවේදී එයාගේ පිටුවාගත්ත සංඥාවන් සේරම පේන්නේ කොහොමද? මිරුගුවක් වගේ. මිරුගුවක් කියන්නේ ඇති දෙයක්ද? නැති දෙයක් නේ. සත්‍යය මුලාවට පත් කරන දෙයක්. කෙස් කියලා පනවාගත්ත සංඥාව ඇති දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සහ ඒ ධාතුන්ට අනුව තියෙන ගන්ධ රස පූජා ආදී තමයි එතන තියෙන්නේ. සුද්දාස්තකේ. එතකොට ශබ්දය කියලා සංඥාවක් තිබුණා. එහෙම සංඥාවක් තේනවද? සංඥාවක් ඇති වෙන්න හේතු ප්‍රත්‍ය අනුව කටයුතු යෙදෙන්න ඕන. එතකොට එන්නේ සද්දයක් අටගන්නේ. දැන් මේ ධර්මාසනේ මම වැඩ ඉන්නවා මේ පින්නතුල්ලා බිම වාඩි වෙලා ඉන්නවා. ශබ්ද සංඥා පිට වෙනවද? ශබ්ද සංඥා පිට වෙන්න නම් මානසිකාරයෙන් තමන්ට ඕන කරන අදහස් පහළ වෙන්න ඕන. ඒ අදහස් පහළ වුණාම ප්‍රකාශ කරන වීර්යය යෙදෙන්න ඕන. සිත යෙදෙන්න ඕන. ඒ සිතට අනුව ශබ්ද ස්වර උච්චාරණ ගන්න එළියට වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන්න ඕන. චිත්ත කිරිය වායෝ ධාතුව. දිව භාගයට නමන්න ඕන, පැත්තකට ආරවන්න ඕන, උඩු තල්ලි ගාවන්න ඕන, යටි තල්ලි ගාවන්න ඕන. ඒ වාගේ මේ ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කවුද කරන්නේ? සිතට අනුව චිත්ත කිරිය වායෝ ධාතුව. කොහොමද එතකොට එතන සත්‍යේ? පුද්ගලය ආත්මය නැහැනේ. මේ සංඥා සියල්ලම පින්නතුනි හැඳින ගැනීම කියනවා නම් ඒ කිසිම හැඳින ගැනීමක අපට අල්ලා ගන්න දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. අනිත්‍ය වූ මෙන්න මේ ධර්මතාවයක් පමණයි මෙතන තියෙන්නේ. ඊළඟට සංස්කාර ස්කන්ධය සංඛාර ස්කන්ධය මෙතනදී විවිධ විදිහට විග්‍රහ කරලා බලුවත් අපි මෙතන අபிසංකාර කියන කොටස තමයි ගන්නෙ. කුසලාபிසංකාර, අකුසලාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර කියන මෙන්න මේවා. ඊළඟට විඤ්ඤාණ ස්කන්ධය කාල වේලාවල් ගෙවෙනින්ද අපි කෙටියෙන් මේ සඳහන් කරන විඤ්ඤාණ ස්කන්ධය කියන්නේ මොකක්ද? විඤ්ඤාණ ස්කන්ධය කියලා කියන්නේ කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. ඔක්කොම
89යි. විඤ්ඤාණ ස්කන්ධය කියනකොට මතක තියාගන්න විඤ්ඤාණ ස්කන්ධය කියන්නේ මේ සිත් 89. කාමාවචර සිත් 54 තුල කුසල අකුසල වශයෙන් ක්‍රියා ඒ වගේම විපාක ආදි වශයෙන් බෙදීම් වලට බෙදලා වෙන් කරලා තියෙනවා. දැන් එතකොට රූපාවචර කුසල සිත් 15ක් තියෙනවානේ. පංචම ධ්‍යාන සිත් 5, විපාක සිත් 5, ක්‍රියා සිත් 5. අරූපාවචර ධ්‍යාන සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. එතකොට 12යි. ලෝකෝත්තර සිත් 8යි, මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. සෝවාන් මාර්ගයේ ඵලසිත, සකෘදාගාමී මාර්ගයේ ඵලසිත, අනාගාමී මාර්ගයේ ඵලසිත, අරියත් මාර්ගයේ ඵලසිත. මේ විඤ්ඤාණ ස්කන්ධය සංසික්තව කියනවා නම් උඩාම ග්‍රාමෝ තමයි මේ සිත් 89. සංඛාර ස්කන්ධය කියන එක චෛතසික මනස හතර තමයි සංස්කාර ස්කන්ධයේදී. ඊළඟට අපි දැන් ආයෙ නැවත වතාවක් බලාගෙන යමු. කෙටියෙන් දැන් මේ ඉස්සරහා තියෙන ටික කෙටියෙන් මේ පැහැදිලි කරන්නේ. රූපස්කන්ධය කියනකොට එතන අපිට මේ ශරීරය මොනවාද දකින්න ලැබෙන්නේ? සතරමා ධාතුන් ඇතුළු කොටගෙන උපාදාය රූපයන් නැත්නම් රූප 28 පිළිබඳ 27ක් තමයි ඉති රූප පුරුෂ රූප භාව රූප වලින් බෙදලා වෙලා ගියාම ඒ පිළිබඳව භාවනා මනසිකාරයෙන් දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා සත්ව පුද්ගල සංඥාවෙන් තොරව නිස්සත්ත්ව නිජීවාදී වශයෙන් මෙය හේතු පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන ඒ සෑම ක්‍රියාවම දැකලා වැරේලා නවමා විදසුඥාන වලට නම් වාගෙන භාවනා වැඩිමින් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් අපට අවශ්‍ය මාර්ගඵල ආදී දේවල්. එහෙමනම් රූපස්කන්ධය කියලා කියන්නේ මේ රූප 28ට. වේදනාස්කන්ධය කියලා කියන්නේ වේදනාස්කන්ධය කියන්නේ සිත් 89. වේදනාව නැතිව සිතක් හට ගන්නවද? සබ්බ චිත්ත සාධාරණ චෛතසික පෙළක් තියෙනවා. ඒ සබ්බ චිත්තයේ සියලු සිත්වල මේ සාධාරණ චෛතසිකයේ දෙන කුසල් වේවා අකුසල් වේවා හැම සිතකම යෙදෙන චෛතසිකයක් නම් වේදනාව සිත් 89 යෙදෙනවා. එවනම් වේදනාව මේ සිත් 89ටම අයිති චෛතසිකයක්. ඒ බවත් පින්නතුන මතක තියාගන්න. සංඥාස්කන්ධය හැම සිතකම යෙදෙනවා. සෑම සිතකම සංඥාවක් යෙදෙනවා. සංඥාස්කන්ධයටත් එහෙනම් සිත් 89ටම අයිති. සංඛාරස්කන්ධය මේ දැන් මම කියලා දුන්නා චෛතසික වලටයි සංඛාරස්කන්ධයයි කියන්නේ. සංඛාරස්කන්ධය කියන්නේ චෛතසික. විඤ්ඤාණස්කන්ධය සිත් 89.
සබ්බසෝ නාම රූපස්මින් මෙන්න මේ සියලුම නාම රූප කිව්වේ මේවටයි. රූප වේදනා සංඥා සංකාර විඥාන නැවත නැවත මේවා යෙදෙන නිසා කුඩා කරලා ගත්තොත් මොනවද? චිත්ත චෛතසික. චිත්ත චෛතසික. අනිත් එක රූප. අපට හැමදාම බනහනවා කියලා මේ උදේ ඉඳන් රැ වෙනතුරු රාත්‍රියේ ඉඳන් එළි වෙනතුරු මාසේ පුරාම අවුරුද්ද පුරාම ජීවිත කාලයේම මොකටද බනහන්නේ? සතුටු වෙන්නේ? අවබෝධ කරගන්න කෝ අවබෝධ වුණාද? මෙන්න මේ බුදුහාමුදුරුවෝ වදාළේ මේක ඇසූ දෑ පින්නතුනේ වඩන්න මේ නාම රූප ටික තමන්ගේ චිත්ත චෛතසික රූප ටික දකින්න. ඒක තමයි ඕන කරන්නේ. ඒ ටික දැක්කොත් නම් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්තොත් අන්තිමේ එන නිගමනය තමයි සබ්බේ සංඛාරා අනිත්‍ය නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ ශූන්‍යයි. මම මෙච්චර කාලයක් මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි මේ දෙක කරගහගෙන මේ සසර ආදාට ගියා. උතින්ට ආවාය සෑම දිනම පින්නතුනි වික්ෂුවය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ අය කවදාවත් සෝග කරන්නේ සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිත. යාට නැහැ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ මගේ කියලා ගන්න. සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අත්හරින. සත්‍යයි පුද්ගලයක් ආත්මයක් නැමැතිව ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ගේ දැසිත ඉදිරිපිටම රූපය වේදනාවේ සංඥාවේ සංකාරී විඥානේ බිඳීම සිද්ධ වෙනවා. රූපස්කන්ධය පින්නතුනි අනිත්‍ය වෙලා ගියා. නාම ධර්මයන්ොත් අනිත්‍ය වුණා. ඒ කාරණේ හරියට සිද්ධ වුණොත් භාවනා මනසිකාරයේදී එයා පින්නතුනි මේ කාම ලෝකේ එයා මේ ලෞකික ලෝකයෙන් මිදලා ලෝකෝත්තර භූමියට ඇතුළත්. එවනම් මේ ගාථා පංචාග්ගික බ්‍රාහ්මණයන් දේශනා ගාථාව සබ්බසෝ නාම රූපස්මින් සියලුම නාම රූප ධර්මයන් කෙරේ යස්ස නත්ති මමයිතා මමේ කියලා බැඳීමක් නැත්තම් නසෝචති අසතාච නසෝචති සෝග කිරීමක් හැලීමක් වැළපීමක් නැත්තම් සේ වික්ඛුති ආර්ණ්‍ය තමයි වික්ෂුවේ මගේ ශ්‍රාවකයා මගේ ශ්‍රාවිකාවේ කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අද මේ උතුම් පොහොය දිනේදී මේ දේශනාව කවුරුත් හොඳින් ධාරණය කරගන්න පාඩක් ආසන්න වේ තිබෙනවා. ඒ නිසා අපේ ධර්ම දේශනාව නිවා කරනවා. මේ උතුම් කුසලයාට සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා කියලා